දැනුම ලබාගමු උදෑසනකසේ සිතැඟි වඩාලමු දිය ඇල්ලකසේ සුභාරතී සුභාරතී දෙසවන සරසන වදනින සිතුවිලි උපදින හඬකින ඔබගේ නිවහන සොයා ඇදේ සුභාරතී සුභාරතී. ආයිබෝවන් සුබ උදෑසනක්. නිරෝෂන් බොහොම ස්තුතියි ඔබතුමාටත් අපි සම්බන්ධ කරලා දුන්නට අපේ සහෝදර සංනිවේදකයා සුභාරතී සංවාද මණ්ඩපයට. අද ලෝක ආහාර දිනය. ඒ නිමිත්තෙන් අද අපි මාතෘකාවක් සකස් කරගත්තා. කොවිඩ් වසංගතය හමුවේ ශ්‍රී ලංකාවේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා හැරීමේ වැඩපිළිවෙල සහ ආහාර නිෂ්පාදන ජාතික ක්‍රියාන්විතය. මේ පිළිබඳව කතා බහ කරන්නට අද සහභාගීත්වය දක්වන්නේ ඔහු පිළිබඳව මම කැමති මෙන්න මේ ආකාරයේ සටහනක් තබන්නට. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල තීරකයා වෙමින් ආහාර සුරක්ෂිතතාවය පවත්වා ගනිමින් ජනතාවගේ ජීවන වියදම අඩු කිරීම, ව්‍යාපාරික ප්‍රජාව රටේ ජනතාව හා සම්බන්ධ කිරීම සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට රටේ ඉල්ලුම් ජාලය හා සම්බන්ධ වීමට අවස්ථාව ලබා දීම තම මෙහෙවර කරගත් ආයතනය. ලංකා සතොස්ස ආයතනයේ මූල්‍ය අංශයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී සුසිරි පෙරේරා මහතායි අද අපේ මැදිරියේ ඉන්නේ. ආයිබෝවන් සුසිරි පෙරේරා මහත්මයා. ආයිබෝවන්. මුලින්ම අපි මතක් කරමු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ලෝක ආහාර දිනය නිමිත්තෙන් පණිවිඩයක් නිකුත් කරමින් මෙන්න මේ ආකාරයේ සටහනක් තබනවා. ආහාර යනු මානව පැවැත්ම සහ ජීවිතය සඳහා වන මූලික අවශ්‍යතාවයකි. ලෝක ආහාර ප්‍රශ්නය පිළිබඳ ජනතාවගේ දැනුම වර්ධනය කරමින් සහ සාගින්න මන්දපෝෂණය සහ දරිද්‍රතාවයට එරෙහිව ගෙන යන අරගලයේදී සහයෝගීතාවය ශක්තිමත් කිරීමට මෙවර ආහාර දිනයේදී අප පෙළගැසිය යුතුය. ලෝකයේ සෞඛ්‍ය සම්පන්න ජනතාවක පැවැත්ම ආහාර සුරක්ෂිත භාවය, පෝෂණයට අවශ්‍ය තිරසාර ආහාර රටාව හා සෞඛ්‍ය සම්පන්න ආහාර පද්ධති මත රඳා පවතී. අතීතයේ පටන් දේශීය ආහාර රටාවකට උරුමකම් කියන ජාතියක් ලෙස අපි දේශීය ආහාර රටාවකට උරුමකම් කියන ආහාරවලින් ස්වයංපෝෂිත ජාතියකි. මේ පාදක කරගනිමින් අපි කතා බහ කරන මාතෘකාව ඔබට ශ්‍රවණය කරන්නට පුළුවන්. කොවිඩ් වසංගතය හමුවේ ශ්‍රී ලංකාවේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා හැරීමේ වැඩපිළිවෙල හා ආහාර නිෂ්පාදන ජාතික ක්‍රියාන්විතය පිළිබඳව අපි අද කතා බහ කරනවා. 91.7 91.9 ස්වදේශීය සේවා තරංගමාලා ඔස්සේ ඔබට සම්බන්ධ වන්නට පුළුවන්. ඒ වගේම සිංහල ස්වදේශීය සේවා මුහුණු පොත ඔස්සේ පුළුවන් අපිව ඔබට නරඹන්න ශ්‍රවණය කරන්නට. දයබර අසන්නනි අපි ඔබවත් අමතක කරන්නේ අපේ දුරකථනයත් ඔබට මද වේලාවකින් විවෘත කරනවා. ඔබට තියෙන ගැටලු ඒ වගේම යෝජනා ඉදිරිපත් කරන්නටත් අපි අවස්ථාව ලබා දෙනවා. සුපුරුදු දුරකථන අංකය තව මොහොතකින් ඔබට මතක් කරන්නටත් අපි සූදානම් වෙනවා. සුසිරි පෙරේරා මහත්මයා අපි කතාවට ආරම්භයක් විදිහට සටහන් කරගනිමු. මෙන්න මේ ආකාරයේ 1945 අද වගේ දවසක එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය පිහිටවලා තිබෙනවා. ඉන් අනතුරු 1979 අද වගේ දවසක සිට ලෝක ආහාර දිනය සැමරීමේ කටයුතු සිදු වෙලා තිබෙනවා. අදට යෙදෙන මේ ආහාර ලෝක ආහාර දිනයේ තේමාව විදිහට අරගෙන තිබෙන්නේ සැවොම එක්ව වර්ධනය වන්න, පෝෂණය කරන්න, පවත්වා ගන්න අපේ ක්‍රියාවන් අපේ අනාගතයයි. ආරම්භයක් විදිහට ගනිමු අද දවසේ වැදගත්කම. ඔව් අපි ඇත්තටම මේ ආහාර දිනය සම්බන්ධයෙන් අපිට පැවරලා තියෙන කාර්යභාරය තමයි අපි ගොවි මහතුන්ගේ පළදාව ආහාර නිෂ්පාදනය අපි සැපයුම් කරුවන් හරහා අපේ ජාලයට ලබාගෙන සෑම පුද්ගලයෙකුටම සෑම ප්‍රදේශයකටම බෙදා හැරීම හරහා ආහාරවල සුරක්ෂිතභාවය ඇති කිරීම තමයි අපේ ප්‍රධාන කර්තව්‍ය වෙන්නේ. දැන් අද වගේ දවසක මේ සුසිරි පෙරේරා මහත්මයා ආහාර පිළිබඳව කතා බහ කරනකොට අපිට දැනගන්නට එමත් පොතපත කියවන විට අපිට දැක ගන්නට හැකි වුණ කාරණාවක් තමයි මේ ආහාර නාස්තියක් පිළිබඳව කතා බහ කරනවානේ 20%ක පමණ මේ නිපදන ආහාර වලින් යම් ප්‍රමාණයක් නාස්තියටපත් වෙනවා.
ඒ නිසාම සෑම පුද්ගලයන් 9 දෙනෙකුගෙන්ම එක් අයෙකු බඩගින්නට ලක්වන කාරණාවක් පිළිබඳව සටහන් වෙනවා. මොකද්ද මෙහි තියෙන తত্ত্বය? ඒක තමයි මම හිතන්නේ අපි හැම කෙනෙකුටම තියෙන මේ චැලෙන්ජ් එකක්. මේ අපේ ගොවි මහතුන් ආහාර නිෂ්පාදනය කරලා අපේ පාරිභෝගිකයා අතරට එන අතර කීප දෙනෙක් මේ ජාලයේ ඉන්නෝලලා තියෙනවා. අතරමැදියෝ ඉන්නවා, වෙළඳන්කරුවෝ ඉන්නවා, ප්‍රවාහනය කරන අතර ඒ වෙනකොට අපි අතට බඩුපත් වෙනකොට 120ක් විතර ඔබතුමේ කිව්වා වගේ අපේ අතින් නාස්ති වෙනවා. ඉතින් මේක අවමය කරගත්තොත් මම හිතන්නේ අපිට තව වැඩි පුද්ගලික ප්‍රමාණයකට කෑම සපයන්න පුළුවන්. ඉතින් ඒක මම හිතන්නේ අපිට තියෙන පෞද්ගලික අංශය සහ රාජ්‍ය අංශයට තියෙන චැලෙන්ජ් එකක් තමයි අපි මේක කොහොමද අවම කරගන්නේ කියලා. මම හිතන්නේ දැනට අපි ගොඩක් ක්‍රියාමාර්ග මම හිතන්නේ රජයක් විදිහට අරගෙන තියෙනවා. එක එක පළාත්වල ආහාර කල් තබා ගන්න. දැන් ගොඩක් වෙලාට මේ නාස්තිය වෙන්නේ ගොවියට ඒ මොහොතේ විකුණ ගන්න බැරි වෙනකොට. කල් තියාගන්න. දැන් උදාහරණයක් ගත්තොත් බීලුණු කියන එක වැඩි දවසක් තියාගන්න බෑ. ඉතින් ඒක අර්ථාපලුත් එහෙමයි. ඒක වෙලෙන්දට ඉක්මනට ගොවියා විසින් දී ගන්න බැරුව ගියොත් එතන නාස්තියක් කරනවා. ඉතින් ඒක කල් තබා ගැනීමේ ක්‍රමවේදයක් හැදුවොත් මම හිතන්නේ ගොඩක් වෙලාවට මේ නාස්තිය අඩු කරගන්න පුළුවන්. ඊට අමතරව භාණ්ඩ බෙදා හැරීමේදී සිදුවෙන අකාර්යාත්මක ක්‍රම හරහා බාඩු ගොඩක් භාණ්ඩ විශේෂයෙන් පෙරිෂබල් කියන එක ඉක්මනට නරක වෙන භාණ්ඩ සවුත් වෙන්න පුළුවන්. ඉතින් ඒවා ආරක්ෂිතව ප්‍රවාහනය කරන්න ඔබ දන්නා වෙජිටබල් වගේ දේවල් එළවලු වර්ග එහෙම හරි පරිස්සමෙන් ප්‍රවාහනය කරන්න ඕනේ. ඉතින් ඒ මාර්ග වලට මම හිතන්නේ අපි ඉක්මනට අවතීර්ණ වෙන්න ඕනේ. මේක කොහොමද කාර්යක්ෂමව කරලා ආහාර නාස්ති වීම නවත්ත ගන්න කියලා. සුසිරි පෙරේරා මහත්මයා දැන් ආහාර ඔය ආකාරයේ බෙදා හැරීමේදී නාස්තිය සිදු වෙනවා හා සමානම පරිභෝජනයේදී යම් ආකාරයක මේ පිළිබඳව තොරතුරු නැද්ද? ඇතැම්ම ස්ථූලතාවයටපත් වෙනවා, තවත් පිරිසක් මන්ද පෝෂණයටපත් වෙනවා. එතෙන්දී මේ පරිභෝජනය පිළිබඳවත් ගැටලුවක් තියෙනවා. එතෙන්දිත් නාස්තියක් යම් ආකාරයක සිදු වෙනවා. ඔව් ඒක ඉතින් සාමාන්‍ය මම දන්න තරමට දැන් තියෙන මතයක් තමයි අපි වැඩිපුර කනවා කියන එක සමහර වෙලාවට. ඉතින් ඊට අමතරව ගෙවල් වල ආහාර පිසනකොට මම හිතන්නේ අවශ්‍ය ප්‍රමාණයට විතරක් නෙමෙයි සමහරවිට වැඩිපුර. ඉතින් ඒක සමහර අයට පොඩ්ඩක් කල් තියා ගන්න බලන, සමහර අයට මම හිතන්නේ කල් තියා ගැනීමේ හැකියාවල් නැහැ. ඒ නිසා මම හිතන්නේ ගොඩක් වෙලාට ආහාර නාස්තියක් වෙනවා. ඒක ඉතින් හැම පවුල් ඒකකයක්ම ආහාර පිසන පුද්ගලෝ ඒක යම්කිසි කාර්යක්ෂම නොකොලොත් එතනින් අර විශාල ප්‍රමාණයක් අපේ ආහාර නැති වෙනවා. බොහෝ දෙනෙක් සුසිරි පෙරේරා මහත්මයා මේ කාලවකවානුව තුළ විශේෂයෙන්ම මේ කොවිඩ් වසංගතයට අපි මුහුණ දෙන්නට පටන් ගත්තාම මුළු ලෝකෙම ඊට පෙරත් සිටම කතා බහ කරා ආහාර හිගයකට මුහුණ දෙන්නට පුළුවන් ලෝකයේම ඒ වගේම ඒ තත්ත්වය වැඩියෙන් කතා බහට ලක් වෙන්නට පටන් ගත්ත මේ කොවිඩ් වසංගතයත් එක්කම යම් ආකාරයේ ආහාර හිගයකට අපිට මුහුණ දෙන්නට සිදු වේවි කියලා. ඇත්තටම ආහාර හිගයක් ඇති නොවේ කටයුතු කරන්නට හැකියාවක් විශේෂයෙන්ම වර්තමානයේ අපේ රට තුළ දැන් අපි අහන කතාවක් තමයි මේ වන විට වී අස්වැන්න මේ වන විට වැඩි වෙලා තිබෙනවා. ඉතින් මේ ආහාර හිගයක් කියන එක ලංකාවට යම් ආකාරයේ බලපෑමක් තිබෙනවද? අපි කොයි විදිහද මේ මග හරවා ගන්නට ඉදිරි පියවර ගත යුත්තේ? මම හිතන්නේ ආහාර හිඟයට ප්‍රධානම හේතුවක් වෙලා තියෙන දේශගුණක විපර්යාසය නිසා ගොඩක් තැන්වල මම හිතන්නේ ඵලදාව අඩුවක් තියෙනවා. ඊට අමතරව දැන් අස්වැන්න වගේ දේවල් වැඩි වුණා කියන වගේම පරිභෝජනයත් අපේ වැඩි වෙලා තියෙනවා. ඒක නිසා මේ අපේ ආහාර නිෂ්පාදනය තව තවත් අපි වර්ධනය නොකළොත් මේ හිඟේ කියන දේ තව දුරටත් ඉස්සරහට එන්න පුළුවන්. ඒක නිසා මම හිතන්නේ දැන් පියවර අරගෙන තියෙනවා රටේ වගා නොකළ බිම් වල මේ වී වගා වගේ දේවල්, පොල් වගා වගේ දේවල් වර්ධනය කරන්න. ඉතින් ඒහා සමාන ක්‍රම මගින් තමයි අපේ ආහාර නිෂ්පාදනය ඉස්සරහට වැඩි කරන්න පුළුවන්. ඊට එහා ගිහිල්ලා අපිට ඒකරේජයකට හම්බෙන යීල්ඩ් එක වැඩි කිරීමේ ඵලදා වගා කිරීමේ අලුත් විද්‍යාත්මක ක්‍රම අපි හඳුන්වා දුන්නොත් තමයි අපිට ඉස්සරහට මේ
ඇතිවෙන ආහාර හිංගය නවත්ත ගන්න පුළුවන් වෙන්නේ. සුසිරි පෙරේරා මහත්මයා සතොස ආයතනය පිළිබඳව කතා බහ කිරීමේදී පෞද්ගලික කාලවකවානුව තුළ විශේෂයෙන්ම ජනතාවට හුඟා සමීප වුණා. මොකද අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීමේදී පෙරමුණගෙන කටයුතු කරන්නට තරමටම ඒ වගේම පෞද්ගලික ආයතනත් එක්ක උරෙනුර ගැටි කටයුතු කිරීමේ හැකියාව ලබා ගත්තා. කතා බහ කරමු මේ වෙලාවේ අපේ දුරකථනයේ රැඳී සිටිනවා සතොස සභාපති නූෂාඩ් පෙරේරා මහත්මයා. අයිබෝවන් ඔබතුමාට. අයිබෝවන්. අපි අහන්නට කැමති අද විශේෂ කටයුත්තක් සිදු වෙනවා, විශේෂයෙන්ම ගබඩා සංකීර්ණයක් විවෘත කිරීමේ අවස්ථාවක් පිළිබඳව අපිට අහන්නට ලැබෙනවා. මොකක්ද මේ කාර්යය? ඔව්, අද ලෝක ආහාර දිනය නිමිත්තෙන් ලංකා සතොස අලුත් ගබඩාවක් විවෘත වෙනවා. මේ අවස්ථාවේදී ගාල්ල බූස්ස ප්‍රදේශයේ මෙම ගබඩාව ආහාර දෙපාර්තමේන්තුවට අයත් ලොකු ගබඩාවක්, විශාල පරිශ්‍රයක තිබෙන ගබඩාවක්. ලංකාවේ සියලු දෙනාටම ආහාර බෙදා දීමටත් ඒ වගේම අත්‍යවශ්‍ය ආහාර ගබඩා කිරීමටත් සැලසුම් කරගෙන තියෙන මේ අවස්ථාවේ අද දින සුබ මොහොතෙන් උදේ 10ට මේ විවෘත කිරීමට යෝජිතයි. ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ අතින් තමයි මෙම ගබඩාව විවෘත වන්නේ. සභාපතිතුමනි, අදට යෙදෙන මේ ලෝක ආහාර දිනයත් එක්කම විශේෂයෙන්ම කතා බහ කරන්නට ඕන මේ ආහාර සුරක්ෂිතතාවය පිළිබඳව මොන වගේ වැඩපිළිවෙලක්ද අපිට තිබිය යුත්තේ? සාමාන්‍යයෙන් රටක ආහාර සුරක්ෂිතතාවය කියන්නේ යම් කිසි විදියකට ආහාර බෙදා දීමත් ඒ වගේම අත්‍යවශ්‍ය ආහාර සංචිතයක් තබා ගැනීමත්. ලංකාව ඉතාමත්ම වාසනාවන්තයි අතින් කෘෂිකර්ම රටක් නිසා පොල්, තේ, සහල් මෙවැනි අත්‍යවශ්‍ය කෘෂිකාර්මික ආහාර ද්‍රව්‍ය තිබෙන නිසා. නමුත් සමහරක් අවස්ථාවලදී වියලි නැත්නම් නියඟ අවස්ථාවකදී නැත්නම් ගම්වතුර අවස්ථාවකදී ආහාර අඩුවීමට ඇති වෙනවා. මේ අවස්ථාවේ කොවිඩ් සමය නිසා විශාල ලෙස අපේ පරිභෝජනය වැඩි වෙලා නැහැ. නමුත් විශාල වශයෙන් මේ ස්ටොක් කිරීම වැඩි වෙලා තියෙනවා. එම නිසා මේ අවස්ථාවේදීත් අපි ඒ වයිනි සේවා වලට සැපයුම් සහ පීඩන වලට සූදානම්ව සිටිනවා. පසුගියදා විශේෂයෙන්ම අපිට දැනගන්නට ලැබුණු කාරණාවක් තමයි ජනාධිපතිතුමන් විසින් මේ ජීවන වියදම් කමිටුව හමුවේ කියා සිටියා අපිට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයකම මිල අඩු කිරීමක් සිදු වුණා. නමුත් සභාපතිතුමනි, මේ දිනවල වෙළඳ පොළ තුලින් අපිට කතා බහට ලක් වෙනවා මේ කියන ආකාරයට අපිට ඒ මුදලට භාණ්ඩ මිලදී ගැනීමට සතොස් ආයතනය තුල නැහැ. ඇතැම් වෙළඳුන් අපිට කියනවා පුද්ගලික වශයෙන් අහන්නට ලැබෙනවා මේ අඩු කරපු භාණ්ඩ රජයෙන් ඉල්ල ගන්න මේ ආදී විදියට පාරිභෝගිකයන්ට පවසන අවස්ථා පෙනෙනවා. ඇත්තටම සතොස තුල මේ අඩු කළ මිලට ඒ භාණ්ඩ ලබා දීමේ හැකියාවක් තිබෙනවද? ලබා දෙමින් සිටිනවද? ඔව්, දැන් මේ අවස්ථාවේදී ඔක නිවැරදි කළ යුතුයි. මිල පහත දැමීමට රජයෙන් මේ ආනයන බද්ධ ඉවත් කිරීමක් තමයි කළේ. පාලන මිලක් ඇති වුණේ නැහැ. ආදායම් ආනයන බද්ධ ඉවත් කිරීමත් සමගම එක පුද්ගලයාගේ තරාතිරම අනුව මේ ආනයනයේ මිල පහත් වීමක් ක්‍රමක්‍රමයෙන් දක්නට ලැබෙනවා. මේක පැය 24කින් වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් වශයෙන් ආනයන බද්ධ අඩු කිරීමත් සමගම හෙට මිල අඩු වෙන්නේ නැහැ. නමුත් සතොස ජාලය තුලින් දැනටවත් ක්‍රියාත්මක කරන පරිදි අපි ඒ පාඩුව විද දරාගෙන සීනි මිල රුපියල් 85කට අඩු කරලා තිනවා. සෑම බීලූණු වල මිල රුපියල් 100කට පහත වෙලා තියෙනවා. ටින් මාළුවක් රුපියල් 200කට ලබා දී තිබෙනවා. මෙලෙස අපි වැඩ කටයුතු කරනවා. නමුත් අර මේ අධික ලෙස මිල පහළ යාමක් දකින්නට ලැබෙන්නේ නැහැ අනිත් වෙළඳසල් වල. මේක නිසා තමයි මහ ජනතාව සෑහීමකටපත් වෙන්නේ නැත්තේ. ඒක සාධාරණයි. මොකද මිල පහත් හෙලීම රජය කිව් පමණින් මුනේ නැති නිසා මනුෂ්‍යයන් අතර යම් කිසි මතභේද ඇති වෙනවා. නමුත් තව සතියක් වගේ වෙනකොට මේ සියලු දේම සමතුලනය වෙලා මිල පහත් වීමක් අපට දක්නට ලැබෙනවා. ඔබට යෝජනාවක් කරන්න කැමති. දැන් බොහෝ දෙනෙක් කියනවා අපිට මේ ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් නැතිකමත් යම් ආකාරයක මේවැනි ගැටලු ඇති වෙන්නට හේතු වෙනවා කියලා. ඔබතුමාගේ අදහස කොමක්ද ඒ සම්බන්ධයෙන්? ඒක නම් සම්පූර්ණ බොරුවක්. මොකද සෞභාග්‍ය දැක්මේ අතිගරු ජනාධිපතිතුමා විශේෂයෙන්ම ජාතික ප්‍රතිපත්තියක් ලබා දී තිබෙනවා, ආර්ථික ප්‍රතිපත්තියක් ලබා දී තිබෙනවා. ඒ වගේම ආර්ථික ප්‍රතිපත්තියට අමතරව ආහාර සුරක්ෂිත ප්‍රතිපත්තියක් ලබා දී තිබෙනවා. එම නිසා ඔය සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති මාලාව කියවුවොත්
ඔය ප්‍රතිපත්තිය අනිවාර්යයෙන්ම මේ ඔබට කියවන්න පුළුවන් වෙයි. අපි ඔබතුමාගේ අවසන් වශයෙන් අහනවා ඉදිරියේදී ඇතැම් විට අපිට කියන්නට හැකියාවක් නැහැ ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන ආකාරයට මේ වසරක්ද දෙකක්ද වෙන්නට පුළුවන් මේ කොවිඩ් වසංගත තත්ත්වය පවතින්නට පුළුවන්. මොනියම් අවස්ථාවකට මුහුණ දීමේ හැකියාව ලංකා සතුස් ආයතනයේ තියෙනවාද ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා දීම සම්බන්ධයෙන්? අපි ජනතාවගෙන් ඉල්ලන්නේ මේ අවස්ථාවේ මේ කොවිඩ් සමග ජීවත් වීමට සූදානම් වෙන්න කියලා. සමාජ දුරස්ථය තබා ගන්න සෑම විටකම මාස්ක් එකක් අඳගෙන නැත්නම් මාස්ක් එක හරියට පැළඳගෙන සිටීම, ඒ වගේම කිවිසුම් අග්‍රලාට වැලිමිටර කිවිසුම යවන්න, එවැනි ආකාරයෙන් මේ සමාජ දුරස්ථය තියාගෙන සේවය කරන්න කියලා තමයි අපි ඉල්ලා සිටින්නේ. අපි ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා ලංකා සතුස් ආයතනයේ සභාපති නූෂාඩ් පෙරේරා මහත්මයාට අපේ සුභාරතී සංවාද මණ්ඩපයට එකතු වුණාට අද අපි කතා බහ කරන්නේ කොවිඩ් වසංගතය හමුවේ ශ්‍රී ලංකාවේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා හැරීමේ වැඩපිළිවෙල සහ ආහාර නිෂ්පාදන ජාතික ක්‍රියාන්විතය පිළිබඳවයි. අපේ මැදිරියේ ඉන්නවා ලංකා සතුස් ආයතනයේ මූල්‍ය අංශයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී සුසිරි පෙරේරා මහතා. දයාබර අසන්නනි අපි ඔබට මෙතෙන් සිට අවස්ථාව ලබා දෙනවා ඔබේ අදහසක් ඒ වගේම යෝජනාවක් චෝදනාවක් ඒ සියල්ල අපි බාර ගන්න සූදානම්ින් සිටිනවා. කතා බහ කරන්න අපේ දුරකථන අංකය 0112695446 සහ 0112695447 0112695446 සහ 0112695447 දුරකථනය අපි ඔබට විවෘත කරනවා මෙතෙන් සිට. සුසිරි පෙරේරා මහත්මයා මේ බොහෝ විට බොහෝ දෙනෙක් කියන කතාවක් තමයි මේ නිදහසින් පසු බිහි වූ කිසිම ආණ්ඩුවකට මේ බඩු මිල ස්ථාවරව පවත්වාගෙන යාමට හැකියාවක් ලැබුණේ නැහැ. විවෘත වෙළඳපළත් එක්ක මේක කරන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ කියලා. ඇත්තටම මේ බඩු මිල ස්ථාවරව පවත්වාගෙන යන්නට පුළුවන්කමක් තිබෙනවද? අපි අපේ කාර්යභාරය තමයි අපි මිල තීරක විදිහට අපි පුළුවන් තරම් උත්සාහ කරනවා මේ බඩු මේ විවෘත වෙළඳපොළෙන් මිලට අරගෙන ඉතාම අඩු ලාභයක් තියාගෙන විකිණීම සඳහා අපේ අලවිජාලවල වලට යැවීමට ඒ හරහා අපි බලාපොරොත්තු වෙන යම්කිසි අපේ කාර්යභාරය අනුව අපි යම්කිසි මිල ස්ථාරත්වයක් පවත්වාගෙන යන්න පුළුවන් කියන එක. නමුත් මිල වැඩිවීම මිල පාලනය කියන එක මම හිතන්නේ වෙන්නේ මේ තියෙන නිෂ්පාදනය සහ පරිභෝජනය අතර තියෙන ආර්ථිකම න්‍යාය මතයි. නමුත් අපි හැම වෙලාවෙම උත්සාහ කරන්නේ මිල තීරක විදියට ඊටාම අඩු ලාභයක් තියාගෙන අපේ වියදම බෙදා හැරීමේ වියදම් ජාලයේ තියෙන වියදම පියවා ගැනීම සඳහා ඊටා අඩුම මුදලක් ලාභයක් විදියට තියාගෙන මිල නියම කිරීම. ඒ හරහා අපි බලාපොරොත්තු වෙනවා පෞද්ගලික අංශයේ වෙළඳ මහත්වරුත් ඒ හා සමානව අපි කරන්නා වූ ක්‍රියාමාර්ගෙම කිරීම හරහා පාරිභෝගිකයාට ඊටාම සාධාරණ මිලක් ලබා දීමට. අපේ දුරකථනයේ අසන්නික් රැඳී සිටිනවා බොහෝ වේලාවක් සිට. ආයිබෝවන් සුබ උදෑසනක් ඔබට කතා කරන්න. ආයිබෝවන් සභාපතිතුමාත් ඉන්න හින්දායි මම මේක ගත්තේ කෝල් එක. මේ සතුට සභාපතිතුමා ඉන්නවනේ නේද? මේ සභාපතිතුමනි කෑගල්ල නගරයේ සතුට සාකාව තියෙන්නේ නගරයෙන් ගක් බහැරට වෙන්න. ඒ නගර මැද්දේ වගේ තියෙනවා නම් පාරිභෝගිකයන්ට හරි පහසුවක් වෙනවා. පාරිභෝගික අඩු වෙන්න හේතු වෙලා තියෙන්නේ ඈත තියෙන නිසායි. ඇත්තටම සතුටෙන් බඩු ගන්න කවුරුත් කැමති. මේ සතුට තියෙන්නේ අර දුර බැහැර ප්‍රදේශයක ටිකක් නගරේ කෙරවලේ. එතකොට නගර මැදේ ඉන්න අය බස් ස්ටෑන්ඩ් එක පැත්තේ ඉන්න අයට හරි අමාරුයි සතුටට ගිහිල්ලා බඩු අරගෙන එන්න. ඒ හින්දා සතුට නගර මැදේ තැනක සතුට සාකාවක් ඇති කරොත් හොඳයි කියලායි මගේ අදහස. මම ඒකයි මේ කියන්නේ ගම්වාසීන් උනත් කියනවා සතුටට යන්න අපිට ඈත යන්න ඕනේ කියන කතාව කියනවා. ඉතින් අර පහසුවේ ටිකක් අර මේ නගර මැද්දේ තැනක සතුට සාකාවක් විවෘත කළොත් ඔබතුමාට ගොඩාක් ස්තුතියි. ඔබතුමියට නිෂ්පාදකතුමියට බෙහෙවින්ම ස්තුතියි ඔබට. සභාපතිතුමන් අපේ මැදිරියේ නොමැති වුණත් එතුමන් නියෝජනය කරමින් ආයතනයෙන් සම්බන්ධ වී සිටින ලංකා සතුස් ආයතනයේ මූල්‍ය අංශයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී සුසිරි පෙරේරා මහත්මයා පාරිභෝගික
අයෙකු විදිහට ඇගේ ඉල්ලීම පිළිබඳ කුමක්ද දෙන්නට තියෙන පිළිතුර? ඒ ප්‍රශ්නේ අපේ ඉතා ඉක්මනින් විසඳන්න පුළුවන්. මොකද අපේ අලවිජාලේ අපිට ওই ප්‍රශ්නේ ගොඩක් තැන් වලින් ඇවිල්ලා තියෙනවා. සමහර අපේ අලවිසල් පිහිටලා තියෙන්නේ පාරිභෝගිකයට අපහසු තැන්වල කියලා. විශේෂයෙන් දුර බැහැර ඉඳලා නගරයට එන අයට භාණ්ඩ ලබා ගන්න ගොඩක් වෙලාවට නගරයේ මැද හෝ බස් ස්ටෑන්ඩ් එකක් ළඟක වෙන්න අපේ අලවිජාලේ අලවිසල් පිහිටිය යුතුයි කියලා සාමාන්‍ය මතයක් ඇවිල්ලා තියෙනවා. මම හිතන්නේ ඒ පණිවිඩය දැන් අපිට හම්බ වුණා. අපි ඉක්මනටම ඒ වගේ අවශ්‍යතාවල් කෑගල්ල නගරේ විතරක් නෙමෙයි තවත් තැන්වල අපිට මේ වගේ අපහසුතාවල් ඇති වෙලා තියෙනවා. අපි ඒවා හැකි ඉක්මනින් ගොඩක් වෙලාවට ලබන අවුරුද්ද වෙනකොට හැකි ඉක්මනින් විසඳන්න පුළුවන් වෙයි. තවත් අසන්නෙක් අපේ දුරකථනයේ රැඳී සිටිනවා. ආයිබෝවන් කතා කරන්න. ආයිබෝවන් මේ මම මේ කියන්නේ අපි දැන් සතුස මාර්ගයෙන් බඩු දෙනවනේ. ඉතින් ඒ දෙනකොට දැන් සමහර අය පවුලේ තුනේ කියන්නේ මේ දැන් අපි මම ඉන්නේ මේ වේයන්ගොඩ පොලිස් ස්ටේෂනට යටි. සමහර ගෙදර පවුලේ 3-4 දෙනෙක් ඉන්නවා නම් ඒ කට්ටිය ඔක්කොම 3 දෙනෙක් විතර ඇවිල්ලා දැන් හතුස පුසිටි එහෙම තැන් වලට යනවා බඩු ගන්න. දැන් නියෝග කරලා තියෙන පවුලෙන් එක්කෙනා යන්න කියලා. එතකොට දැන් හතුස වල ඒ වගේ තියෙන දැන් හතුස ඒ වගේ තැනකට කුඩ අය පොලිමේ ඉන්නවා. එහෙම ගියාම අනිත් අයට අසාධාරණයක් වෙනවා. ඒකට හොඳ කල්පනාකරණයකින් හතුසෙන් මොනවා හරි නීතියක් පැනෙවුවොත් හොඳයි නේද කියලා මගේ නම් මතය. තවත් එකක් මේ අර දැන් බිල්ඩින් හදලා දෙන කුයි පදනම යටතේනේ ඔය මේ හතොස් ආරම්භ කරලා තියෙන්නේ. ඒව සාජේම තීරවම හැමදාම තියෙන බිල්ඩින් හදලා ඉවරලා එහෙම සතුසල ආරම්භ කරොත් හොඳයි නේද? එතකොට එතනිමුත් ලාභයක් එනවනේ සතුස ආයතනයට. දැන් කුලී පදනම යටතේනකොට සතුසට ආදායමකුත් එනවා අඩුයිනේ. එක එක තැන්වල එක එක කාලයට දානකොට මගේ යෝජනාව ඒක තමයි. සුසිරි පෙරේරා මහත්මයා මම හිතන්නේ හොඳ යෝජනාවක් ඔබතුමාට ඉදිරිපත් වෙනවා. පාරිභෝගිකයන්ට තිබෙන ගැටලු ඍජුවම කතා බහ කරන්න ඕන අපි වේදිකාවක් අද හදලා දීලා තිබෙනවා. ඒගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් දී හැකි පිළිතුර. පළවෙනි ප්‍රශ්නේ උනේ මේ එක පවුලකින් 3-4 දෙනෙක් ඇවිල්ලා බඩු ගන්න එක. ඉතින් අපේ පාරිභෝගිකයා දැනගත යුතුයි මේ තියෙන වසංගතයේ හමුවේ සෞඛ්‍ය ආරක්ෂිතව ඇවිල්ලා බඩු ගන්න. අනිත් එක අපි කියන්නේ ආහාර රැස් කිරීම පිළිබඳව ගැටලුවක් තියෙනවා. ඒ කියන්නේ අපි හැම වෙලාවෙම බලන්න ඕන අපිට අවශ්‍ය ප්‍රමාණය විතරක් අරගෙන අනිත් අයටත් ඉතුරු මේ ආහාර ලබා ගැනීමට සැලැස්වීම. ඉතින් අපි මේ වෙලාවේදී හිතන්නේ ගොඩක් පාරිභෝගිකයන් විසින් බඩු රැස් කරගෙන ඉන්නවා. ඉතින් පවුලකින් 3 දෙනෙක් ඇවිල්ලා බඩු ගන්නවා. නමුත් අපිට ඒක නවත්තන්න විදිහක් නැහැ ප්‍රායෝගිකව. ඉතින් අපි හැම වෙලාවෙම ඉල්ලන්නේ Tamanට අවශ්‍ය බඩු ප්‍රමාණය විතරක් ගන්න. එතකොට අපිට ආහාර හිඟයක් කියන එකක් ඇති වෙන්නේ. දැන් මෙහෙම පාරිභෝගික කුඩා කොටසක් ඇවිල්ලා ගොඩක් බඩු අරන් ගියොත් අපේ ඊළඟ එන පාරිභෝගිකයට බඩු නැහැ කියලා තමයි ඒක තමයි සමාජය කියන්නේ බඩු හිඟයක් තියෙනවා කියලා. ඉතින් අපි එහෙම වෙන්න සලස්සන්නේ අපේ කවඩාවල ඇති වෙන බඩු තියෙනවා. නමුත් අපි පාරිභෝගිකයන් කරුණා කරලා ඉල්ලනවා Tamanට අවශ්‍ය ප්‍රමාණය අවශ්‍ය වෙලාවට විතරක් ඇවිල්ලා සාධාරණව අනිත් අය ගැනත් හිතලා මිලදී ගන්න කියලා. පුද්ගල බද්ධ කාරණාවක් මම හිතන්නේ පසුගිය කාලය තුලත් ඔය කතාවම අහන්නට ලැබුණ සුසිරි පෙරේරා මහත්මයා ඇතැම් අය මාස කිහිපයකට බඩු භාණ්ඩ රැස් කරගත්තා. ඉන් පසුව යන කෙනා පිළිබඳ සිතීමක් සිදු නොවුණු ආකාරයක් පිළිබඳව කතා බහ කරා. ඔබ සිතන්න ඔබ වගේම අන් අයටත් මේ ආහාර අවශ්‍යතාවය තියෙනවා, කුසගින්න දැනෙනවා. ඒ නිසා ඔබට ප්‍රමාණවත් විදියට ආහාර මිලදී ගන්න කියන කාරණාව තමයි මම හිතන්නේ ඔබතුමාලා සඳහන් කරන්නේ. එතුමිය තව ප්‍රශ්නයක් මේ මතු කළා. ඉතාම සාධාරණ අදහසක් තමයි මතු කළේ. අපි පෞද්ගලික අපිට හැම වෙලාවකම හැම ස්ථානයකදීම හැම වෙලාවකම අපිට උත්සාහ කරන්නේ රාජ්‍ය ආයතනයක් අපේ අලවිසලක් බවට පත් කිරීමට. ඉතින් පෞද්ගලික කාලේ වැඩිපුර පෞද්ගලික අංශයෙන් ගොඩනැගිලි අරගෙන අපේ අලවිසල් පවත්වලා තිබුණා. නමුත් දැන් අපේ අලුත් කළමනාකරණය විසින් පුළුවන් තරම් උත්සාහ කරනවා රජයේ බිල්ඩින් වල ගොඩනැගිලි වල අලවිසල් දමන්න. ඒකේ ප්‍රධාන පියවරක් තමයි දැන් අපේ ගබඩා සංකීර්ණ පවා අපේ පෞද්ගලික අංශයේ පෞද්ගලික අවුරුදු වල පෞද්ගලික අංශයේ ගබඩා අපි ගාව අපි කුලිපදනමක් මත
අරගෙන තිබුණා. දැන් අද වෙනකොට අපි ඔක්කොම 100%ක්ම රාජ්‍ය දේපල තමයි අපි පාවිච්චි කරන්නේ. දැන් අද බූස් අපි විවෘත කරන විශාල ආහාර ගබඩාව ඒක ඇවිල්ලා මේ ඒක අයිති මේ ආහාර දෙපාර්තමේන්තුව. ඒ වගේම කුරුණෑගල ආහාර දෙපාර්තමේන්තුව, වැලිසර ගබඩා සංකීර්ණය, රත්මලාන සංකීර්ණය, ඒ ඔක්කොම රාජ්‍ය ආයතන. ඒ වගේ තමයි ඉතින් මේ කිව්වා වගේම දැන් අපේ අලවිජාලේ 421ක් තියෙන ඒකෙන් අපේ අලවිසල් 60ක් විතරම රාජ්‍ය ආයතන වලින් කුලියට ගත්තා. අපි ඒ ප්‍රමාණය වැඩි කරන්න ඉස්සරහට උත්සාහ කරනවා. මම හිතන්නේ පාරිභෝගික ඔබ ලබා දෙන මෙවැනි අදහස් තුලින් ඔවුන්ට හැකියාවක් ලැබෙනවා තව තවත් ඔවුන්ගේ ගමන සාර්ථක කරගන්න. ඒ තුලින් හොඳ සේවාවක් සැපයීමට ලංකා සතුට ආයතනයටත් හැකියාව ලැබෙනවා. සුසිරි පෙරේරා මහත්මයා දැන් පසුගියදා ජීවන වියදම කමිටුවේ රැස්වීමේදී ජනාධිපතිවරයා පෙන්වා දීලා තිබෙනවා මේ ගොවියා සහ පාරිභෝගිකයා තෘප්තිපත් වන ආර්ථික ක්‍රියාවලියක් කෙසේ හෝ ආරම්භ කරන්නට ඕන. ඒ සඳහා ආදර්ශයක් පෙන්වා දුන් ජනාධිපතිතුමා කියනවා මේ ගොවියා ගසා කන අතරමැදියන්ගේ ක්‍රියාවලිය නවතාව දැමීම ඉතාමත් වැදගත් කියලා. පාරිභෝගිකයා වගේම ගොවියා සුරකීමටත් තියෙන ක්‍රියාමාර්ග මොනවද ඔබතුමාලගේ? අපි දැන් දිනෙන් දින උත්සාහ කරන්නේ අපේ තියෙන කළමනාකරන හැකියාවන් වර්ධනය කිරීමට. අපි වැඩසටහනක් පිළිවෙල කරමින් පවතිනවා. අපිට ගිහිල්ලා පුළුවන් නම් ගොවියා ගාවින්ම මේ බහන්න මිලදී ගැනීමේ ක්‍රියාවලියක් අපි මේ වෙනකොට උත්සාහ කරලා තියෙන අල වගේ ද්‍රව්‍ය මිලදී ගන්න. ඒක ඉතා සාර්ථකයි. ඊළඟට අපි උත්සාහ කරනවා එළවලු වර්ග වගේ දේවල් ගොවියා ගාවට ගිහිල්ලා මිලදී ගන්න. ඉතින් අපි ඉස්සරහට මම හිතනවා අපිට ඒ ක්‍රියාමාර්ග දැනට අපි ඒ මාර්ගයේ 100%ක් නැහැ. නමුත් අපි කුඩා ප්‍රමාණයක් අපි උත්සාහ කරමින් පවතිනවා. මම හිතනවා අපිට ලබන අවුරුද්ද වෙනකොට දේශීය බහන්න මම හිතන්නේ අපිට ගොවියා ළඟටම ගිහිල්ලා මිලදී ගැනීමේ හැකියාවක් තිබේ කියලා. ඒ වගේම අපේ අනිත් ආයතනය අපේ සතොස කියන CWE කියන ආයතනය මේ වෙනකොටත් ගොවියා ළඟට ගිහිල්ලා බඩු ලබා ගැනීමේ ක්‍රියාමාර්ගයේ යෙදමින් පවතිනවා. අද අපි සුභාරති සංවාද මණ්ඩපයෙන් කතා කරන්නේ කොවිඩ් වසංගතය හමුවේ ශ්‍රී ලංකාවේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා හැරීමේ වැඩපිළිවෙල සහ ආහාර නිෂ්පාදන ජාතික ක්‍රියාන්විතව පිළිබඳවයි. මේ පිළිබඳව කතා බහ කරන්නට අපි මැදිරියේ ඉන්නවා ලංකා සතුස් ආයතනයේ මූල්‍ය අංශයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී සුසිරි පෙරේරා මහතා. දුරකථනයේ අසන්නෙක් රැඳී සිටිනවා. ඔබට අපි අවස්ථාව ලබා දෙනවා. අයිබෝවන් සුබ උදෑසන. අයිබෝවන් දරුවන් සර්මයි. මම LPDS සමග කතා කරන්නේ. දැන් ආහාර සම්බන්ධයෙන් ගත්තට පස්සේ අපේ රාජ්‍යාංශය අසමත් වෙලා තියෙනවා ප්‍රතිකාංශයත් එක්ක තරඟ කරන්නේ. ඒකත් ආහාර වල ගුණාත්මකතාවය, ආහාර වල මිල ලබනවා. මේ සංකීර්ණ රාජ්‍ය මම හිතන්නේ දුරකථනයේ යම් දෝෂයක් නිසා හොයි සම්බන්ධතාවය නැතිව ගියා. අපි කතා බහ කරමු. එතුමන් සඳහන් කළ කාරණාවක් අපිට පැහැදිලි සුසිරි පෙරේරා මහත්මයා. ඔව් එතුමා කියන්න හදන්නේ අපි ගුණාත්මක භාවයෙන් පෞද්ගලික අංශය සමග තරඟ කිරීමට හැකියාවක් නැහැ කියන එක. ඔව් එහෙම කාලයක් තිබුණා. නමුත් අපි දැන් සාධාරණ පිළිගත යුතුයි. අපි ඒවකට තිබිච්ච තත්ත්වයෙන් අපි දැන් ගොඩක් මිදිලා අපි සෑහෙන දුරට වර්ධනයක් පෙන්වලා තියෙනවා. ඒ කියන්නේ අපි පාරිභෝගික විශ්වාසය වර්ධනය වීමක් කරලා තියෙන. ඒ නිසා තමයි අපේ අලවිජාලය දිනෙන් දින වර්ධනය වෙමින් පවතින්නේ. මොකද අපේ මේ වෙළඳාම මුල්‍ය අංශයෙන් කියනවා නම් විශාල වර්ධනයක්. ඒ කියන්නේ 17%ක විතර වර්ධනයක් පහුගිය අවුරුද්දට සමානව මේ ලක්ව ඇත. ඒ කියන්නේ මම හිතන්නේ පාරිභෝගිකයෝ අපි කරේ විශ්වාසයක් තියෙනවා. එතකොට අපේ අලවිසල් අරහා ගුණාත්මක බඩු මම හිතන්නේ ඉස්සරට වඩා දැන් හොඳින් තියෙන බව අපිට පේනවා අනිවාර්යයෙන්ම. මම හිතන්නේ ඔබතුමාලගේ අරමුණක් තමයි උසස් සහ නිසි ප්‍රමිතියෙන් යුත් භාණ්ඩ සාධාරණ මිලකට පාරිභෝගිකයන්ට ලබා දීම. තවත් අසන්නෙකුට අපි අවස්ථාව ලබා දෙනවා. අයිබෝවන් කතා කරන්න.
අයිබෝවන් සුබ උදෑසනක් මට අදහස් යෝජනා දෙකක් තියෙනවා. එකක් තමයි කොළඹ මේ නාගරික ප්‍රදේශ තුලත් මේ පහසුවෙන් මේ ගමනාගමන බස් ස්ටෑන්ඩ් තියෙන තැන්වල පොඩි ශාඛා ටිකක් මේ දාන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මොකද නගරය තුල ගොඩක් අඩුයි. දෙවෙනි කාරණය තමයි ඒ ශාඛාවල අපේ දේශීය නිෂ්පාදන තියෙනවා. උදාහරණයක් හැටියට මුං ඇට උඳු ඒ වගේ ඒවා ආනයනයේවත් දේශීයවත් වෙන වෙනම හඳුනා ගන්න ක්‍රමයක් තියෙනවා නම් එතකොට අපේ දේශීය නිෂ්පාදන වලට තැනක් එන විදිහට තියන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. බොහොම ස්තුතියි. සුසිරි පෙරේර මහත්මයා. ඕකේ ප්‍රශ්න දෙකක් තිබුණා. කොළඹ නගරේ වෙළඳසල් විවෘත කිරීම සම්බන්ධව I think අපි ඒක සලකා සහ මේ අපි ඒක දැන් ක්‍රියාත්මක කරමින් පවතිනවා. ඊට අමතරව දේශීය භාණ්ඩ සහ විදේශීය භාණ්ඩ වෙන වෙනම ඒක අපිට ක්‍රියාත්මක කළ හැකි දෙයක්. සමහර භාණ්ඩ අපේ තියෙනවා. දැන් අපි ටින් මාළු ගත්තොත් අපි ඒක වෙනම කියන්නේ ආනයනය කරපු ටින් මාළු දේශීය ටින් මාළු වෙනම තමයි විකුණන්නේ. අපි මුල්‍යංශෙන් කියනවා නම් දෙකට කෝඩ් දෙකක් තියෙනවා. මිනිස්සු පාරිභෝගිකයට තෝරා ගන්න පුළුවන්. ඒ වගේම මුං ඇට කවුපි වගේ දේවලුත් අපි මං හිතන්නේ මම දන්න තරමින් නම් එහෙම තමයි අපි විකුණන්නේ. නමුත් ඉස්සරහට අපිට ඒක තව වර්ධනය ගන්න පුළුවන්. මම හිතන්නේ මේ සුසිරි පෙරේරා මහත්මයා ජනතාව තුළ යම් උද්‍යෝගයක් ඇති වෙලා තිනවාම කියන කාරණාව තුලින් කියවෙනවා යම් විශ්වාසයක් ඔබතුමාලා කෙරෙහි ගොඩනැගිලා තිබෙනවා කියලා. දැන් අපි තව කාරණාවක් කතා කරමු. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය විශේෂයෙන්ම නිරෝධායන ඇඳ නීතියට ලක්ව තිබෙන ප්‍රදේශ වලට මේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා හැරීමේ කටයුතු කොහොමද සිදු කරන්නේ? අපි කියමුකෝ යම් ආකාරයකට දැන් ඒ ස්ථානවල තිබෙන ඔබතුමාලගේ ආයතන තුල නැතිනම් ඒ අවට ආයතනයකින් මිලදී ගැනීමේ වැඩපිළිවෙලක් පිළිබඳව මම හිතන්නේ පසුගිය කාලය තුල එහෙම නිසැලසුමක් ඔබතුමාලට තිබුණා. ඔව් දැනට ඇඳ නීතිය පවත්වන පළාත් තුළ හැම ෂොප් එකකම හැම අලවිසලකම අපේ ඇති වෙන ප්‍රමාණයට භාණ්ඩ රැස් කරලා තියෙන්නේ. ඊට අමතරව ඒහා ආසන්න පළාත් වලත් අපි අර පැත්තෙන් එන මේ ඉල්ලුමට සරියන ලෙස භාණ්ඩ රැස් කරමින් තියෙනවා. ඕනම වෙලාවක ප්‍රාදේශීය ලේකම් වගේ රාජ්‍ය ආයතන වලට හැම වෙලාවකම අපිට ආසන්න හෝ ඒ ඇඳ නීතිය පවතින පළාතේ තියෙන shops වලින් ඕනම අවස්ථාවක බඩු ලබා ගැනීමට අපි කටයුතු සලස්සලා තියෙනවා. ඒක මේ වෙනකොටත් වෙනවා. තවත් අසන්නෙක් ඉන්නවා අපේ දුරකථනයේ. ආයිබෝවන් සුබ උදෑසනක් ඔබට. ආයිබෝවන් සුබ උදෑසනක්. මම යෝජනාවක් කරන්න යන්නේ. මොකද මම ඉන්නේ ආරක්ෂකත්ව ප්‍රාදේශීය ලේකම් කොට්ටාස බල ප්‍රදේශය තුල. එතකොට මම යෝජනා කරනවා දැන් අපේ මේ මම සුරුවිල කියන ග්‍රාමසේක කොට්ටාසෙ තමයි අයත් වෙන්නේ. එතකොට අපේ ග්‍රාමසේක කොට්ටාසෙට නිලධාරීන් 7 දෙනෙක් ඉන්නවා. නමුත් රජයෙන් විශාල ප්‍රමාණයක් මාසයකට වියදම් කරලා ඒ 7 දෙනා ඉන්නවා. නමුත් කිසිම ප්‍රයෝජනයක් නැහැ. මුළු ලංකාවෙම එහෙමයි. කිසිම ප්‍රයෝජනයක් නැහැ. 100% ප්‍රයෝජන ගන්නෙ නැහැ. ඒ 7 දෙනා ඔහේ ඉන්නවා එනවා විතරයි. නිෂ්පාදනය කරන බොහෝමත්වත් අපේ ගොවි නියාමක මහතුරු දන්නේත් නැහැ. වෙන ගොවි පොලකට එන්නේත් නැහැ. ඒවා පරිශනාධාරී කියලා පුද්ගලෙක් එයාගෙනුත් ඉතින් මේ වෙළඳ පොළකින් මන්ද කිසිම පරිශනාවක් නැහැ. යාලා ඔහේ ඉන්නවා. ගමේ මිනිස්සු අඳුරන්නේත් නැහැ. මම යෝජනාවක් කරන්නේ 7 දෙනාගෙන් විශාල වැඩ ප්‍රමාණයක් ගන්න පුළුවන්. දැන් අපේ ගාමසේ කොට්ටාසෙ ගත්තොත් හැම භෝගයක්ම මේ නිෂ්පාදනය වෙනවා. නමුත් ඒ පුද්ගලයන්ට වෙළඳ පොළක් නැහැ. ඒගොල්ලෝ ඒ බඩු අලෙවි කරගන්න බෑ. එකපාරක් එක භෝගයක් අලෙවි කරපු පුද්ගලයා තව භෝගයකට යන්නේ නැහැ. මොකද ඒක එයාට එතනින් පාඩු වෙනවා. එතකොට එයා එතනින් අධෛර්ය වෙලා වැටෙනවා. එතකොට මේක මේ දිනු කරන්න පුළුවන් රටක්. නමුත් මේ 7 දෙනා කිව්ව ග්‍රාමසේක කොට්ටාස 14500 ගාණක් තියෙන ඒ හැම එකටම 7 දෙනා ගාණ ඉන්නවනේ. එතකොට මේ 7 දෙනා මොකද කරන්නේ? වැඩක් නෑ. මම යෝජනා කරන්නේ එක ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකට අපේ ඉන්න හමුදාපතිතුමා ලෝකේ ඉන්න හොඳම හමුදාපතිතුමා.
එතකොට මම යෝජනා කරන්නේ මේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකට හමුදා නිලධාරියෙක් දාලා මේ හත් දෙනා කියන ග්‍රාමසේවක වසම් එකකටනේ හත් දෙනා ඒ සේරම එකතු කරලා ක්‍රියාවලියක් හදලා මේ ගමේ තියෙන බාණ්ඩ ගමේම මේ අලෙවි කරන්න ක්‍රමයක් හදමු. ඒක පුළුවන්. මොකද ගමේ වාහන තියෙනවා එක ග්‍රාමසේවක කොට්ටාසයකට වාහන 10කට වැඩිය තියෙනවා. ඒගොල්ලෝ ඒවල් ලීසින් කරලා අරන් තියෙන්නේ. ණයක වා ගන්න බැරුව ඒගොල්ලෝ වහබිලා මැරලා යනවා. ඉතින් ඒක කරන්න දෙන්න ඕනේ නැහැ. ඒක අපි හරියට සංවිධානාත්මකව මේ ගමේම තියෙන දේ ගමේම අලෙවි කරන්න පොඩි ඒ කියන්නේ ඩෙලිවරි. ඒ කියන්නේ දැන් අපි දැන් අර චූම්පාන් යන්නේ. ඒ වාගේ මේ ගමේ බඩු ගමේම අලෙවි කරන්න ක්‍රමයක් හදන්න පුළුවන්. දැන් ඉන්දියාවේ බලන්න උදේ පාන්දර වෙනකොට කිරිකාරය එනවා, පත්තරකාරය එනවා. ඊට හැමකටම එනවා. රෙදියෝදනෙක් කෙනක් දෙනවා. ඒතර කම්මල්කාරයත් එනවා. ඒ වාගේ අපි ක්‍රමයක් මේ ලංකාවේ හැදුවොත් මේ රට අවුරුද්දකින් දියුණු කරන්න පුළුවන්. එවැනි ක්‍රමයක් තියන අය අපි නිකන් ඉන්නේ. මම යෝජනා කරනවා එවැනි ක්‍රමයක් අපි හදමු කියලා. බොහොම ස්තුතියි ඔබතුමාට. සහාය දෙන්නත් කැමතියි. බොහොම ස්තුතියි ඔබතුමාට අපේ සුභාරතී සංවාද මණ්ඩපයට එකතු වුණාට. සුසිරි පෙරේරා මහත්මයා මම හිතන්නේ මතු කර කාරණාවට අපිට ඍජුවම පිළිතුරක් දෙන්නට හැකියාවක් නොමැති වුණත් මම හිතනවා බොහෝ නිලධාරීන් වගකීම් යුතු පුද්ගලයන් අපේ සුභාරතී සංවාද මණ්ඩපයේ ශ්‍රවණය කරනවා. ඔවුන්ටත් යම් මැදිහත් වීමක් කරන්නට හැකියාව ලැබේවි මේ පිළිබඳව අවධානය යොමු කළොත්. I think ඒක සාධාරණ ඉල්ලීමක්. I think අපි ඒ වගේ වැඩසටහන් වලට ගියොත් පමණයි අර ග්‍රාමීය ප්‍රදේශවල නිෂ්පාදනය කරන අත්‍යවශ්‍ය භාණ්ඩ පාරිභෝගිකයට ලබා දෙන්න පුළුවන් වෙන්නේ. ඒ හරහා මම හිතන්නේ ආහාර නාස්තිය සහ මිල පාලනය පිළිබඳව අපිට ගොඩක් කටයුතු කරන්න පුළුවන් වෙයි. හැම විටම මම හිතන්නේ ජනාධිපතිතුමනුත් අගය කරන කාරණාවක් තමයි අපි දේශීය ආර්ථිකය ශක්තිමත් කරන්නට ඕන, දේශීයව නිෂ්පාදනය කරන්නට පුළුවන් හැම දෙයක්ම මේ මහ පොළොවේ වැවෙන හැම දෙයක්ම අපි වගා කළ යුතුයි කියන කාරණාව තමයි එතුමන් අපිට සිහිපත් කරලා දෙන්නේ. හැම විටම නැගෙන ප්‍රශ්නයක් තමයි කොයි කාලවලත් මේ සුසිරි මහත්මයා අලෙවිකරණය ගොවියන්ට තමන්ගේ නිෂ්පාදන අලෙවි කරගන්නට හැකියාවක් නැහැ. පසුගිය දිනක මේ දඹුල්ල ප්‍රදේශයේ ලූණු ගොවීන් මැසිවිලි නැගුවා රජය පවසන ලෙස ඒ මිලට ලූණු අපිට අලෙවි කිරීම පාඩුයි. නමුත් ඊයේ බන්දුල ගුණවර්ධන අමාත්‍යතුමන් සඳහන් කළා මෙන්න මේ ආකාරයේ පිළිතුරක් ඒට ලබා දුන්නා. ලොකු ලූණු වල ඇතිවෙච්ච තත්ත්වය තමයි රජය ලූණු ගොවි ආරක්ෂා කිරීම සඳහා රුපියල් 50ක් විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පනවලා තිබුණා. ගොවියන්ට ඉතා හොඳ ආදායමක් පසුගිය කාලය තුල ලැබුණා. නමුත් ගිය සතියේ ඊතර වන විට ගොවියන් තමන්ගේ නිෂ්පාදනයේ රුපියල් 200 ඉක්මවලා 210 15 220 30 යන ආදී වශයෙන් අසාමාන්‍ය ලෙස මිල ඉහළ නැංගුවාම ඒ බර පාරිභෝගික ජනතාවට දරා ගන්න බැහැ. ඒ නිසා දැන් ලූණු සඳහා බද්ද ඉවත් කිරීමෙන් පසු විදේශයන්ගෙන් ලූණු ලැබෙනවා. එතෙක් ගොවි ජනතාවත් ආරක්ෂා කිරීම සඳහා තවදුරටත් සතොස සභාපතිවරයාට මම නියම කළා. රුපියල් 130 මිලට දඹුල්ලට ගොහින් මිලදී ගැනීම ආරම්භ කරන්න කියලා. එතකොට ඒක සාධාරණ ඉහළ මිලක්. රුපියල් 130 මිලට අපි මුළු ලූණු තොගයම උනත් සතොසට මිලදී අරන් ඊට වඩා අඩු මිලට බෙදා හැරීමේ කටයුත්ත කරනවා. ඒ පාඩුව සතොස විඳගෙන. සුසිරි පෙරේරා මහත්මයා මුළු ලූණු තොගේ උනත් සතොසට ගැනීමට එතුමන් යෝජනා කරනවා. එවැනි හැකියාවක් තිබෙනවද? ඔව් අපිට ඊයේ මම හිතන්නේ සභාපතිතුමා ගැන ක්‍රියාත්මක වීමට පටන් ගත්තා. අපේ කුරුණෑගල ගබඩාව හරහා දඹුල්ලේ තියෙන නිෂ්පාදනය මිලදී ගැනීමට කටයුතු සූදානමින් සිටිනවා. ඔබට ඉදිරියේදී ගොවීන් විදිහට මේ කියපු කාරණාව එලෙසම ඉටු නොවනවා නම් ඔන්න ඒ පිළිබඳවත් කතා බහ කරන්නට අපි අපේ ජාතික ගුවන්විදුලිය ඒ පිළිබඳව ශ්‍රවණය කරන්නට ඔබේ ගැටලු අහන්නට සූදානමින් සිටිනවා. ඔබට කතා බහ කරන්නට පුළුවන්. මේ මොහොතේ අසන්නෙක් අපේ දුරකථනයේ බොහෝ වේලාවක් සිට රැඳී සිටිනවා සංවාද මණ්ඩපයට එකතු වන්නට බලාපොරොත්තු වෙන අයිබෝවන් සුබෝදෑසනක් ඔබට. ආයිබෝන් සුබෝදෑසනක්. මම මොනරාගලින් සාමන්සු රංජිත් කතා කරන්නේ. මෙතුමනේ මේ මම පළමුවෙන් කියන්න ඕන මොනරාගල ජනතාව බොහොම වාග්යවන්තයි. ඒ මොකද නම් මොනරාගල සතොස රාජ්‍ය වෙළඳසැල් දෙකක් ස්ථාපනය කරලා තියෙනවා. මොනරාගල නගර මැදේ එකයි පරණ කචේරිය හන්දියේ එකයි.
ඒ ගැන මම බොහොම ස්තුතිපූර්වකව ප්‍රශංසා පිරිනමන්න ඕනේ. ඒ මම හැමදාම බහන්න මිලදී ගන්නේ ඔය කච්චේරිය හන්දියේ වෙළඳසැලෙන්. මම දෘශ්‍යාබද්ධ කෙනෙක්. නමුත් මම කියන මං කියන විදිහට එතන සේවක මණ්ඩලේ මේ මගේ ළඟටම බඩු ටික ගෙනල්ලා දෙනවා. මට පුටුවක් වාඩි වෙන්න පුටුවක් දෙනවා. මං කියන ඒවා ලියා ගන්න එකල්ලා බඩු ටික ළඟටම ගෙල්ලා දෙනවා. ඒක ක්‍රමවේදය නම් මේ තමුන් තෝරගන්න ඕනි බඩු ටික. නමුත් මේ සේවය දැන් මේ වගේ ආබාධිතයට වැඩිහිටියයට කරන සේවය ඇත්ත වශයෙන්ම ඉතා අංගනාගේ කොට සලකන්න ඕනේ. ඉතින් මම ස්තුතිවන්ත වෙනවා ඒකටත්. මැතුමනි මේ වෙළඳසැල් දෙකම ඇත්ත වශයෙන්ම කුලී පදනම යටතේ තමයි මේ ගොඩනැගිලි පවත්වාගෙන යන්නේ. මම යෝජනා කරනවා මේ නගර මැදයේ සතත සාකාව ගන්න පුළුවන් මේ ඉදි දැනට වැඩ නිම වෙමින් පවතිනවා සුපිරි වෙළඳ සංකීර්ණයක් රජය මගින් ඉදි කරනවා. ඒකෙන් වෙළඳ වෙළඳ කුටි ඉඩකඩ ලබා ගන්න පුළුවන් ඔබතුමාලා ඉදිරිපත් වුණොත්. ඊළඟට මම යෝජනා කරනවා ඔබතුමාලාගේ මේ සතොස්ස වෙළඳ සංකීර්ණ වල ක්‍රෙඩි පිළියම්සයක් නැහැ. මේ ක්‍රෙඩි පිළියම්සයක් ස්ථාපනය වෙනවා නම් හොඳයි. ඊළඟට පොල් තෙල් භූමි තෙල් වගේ ලබා ගන්නත් මේ අවකාශ නැහැ. ඒ පහසුකනුත් දෙනවා නම් පාරිභෝගික ජනතාවට බොහොම පරදායි වනු ඇතයි මම බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි අවස්ථාව ලබා දුන්නට. බොහොම ස්තුතියි ඔබතුමාට සුචිත්‍ර පෙරේරා මහත්මයා. ඔව් I think ඒ මහත්මයාගේ කතාව අනුව අපි සතොස අලුවිජාලයේ වැඩ කරන සේවකයින්ට ඉතාම හොඳ ප්‍රශංසාවක් එතුමා විසින් පිරිනැමුවා. කල් මුල් වගේම මල් පිදෙන අවස්ථා. ඒකට බොහොම ස්තුතියි. ඒ වගේම මොණරාගල දැනට අපේ අලවිසල් දෙකක් තියෙනවා. අපි විශාල ප්‍රමාණයේ අලවිසලක් විවෘත කිරීමට බලාපොරොත්තු වෙනවා. නමුත් ඒක පෞද්ගලික අංශෙන් තමයි ලබා ගන්න අපි දැනට යෝජනා කරලා තියෙන්නේ. මොකද අපිට හම්බ වුණේ නැහැ රාජ්‍ය අංශයේ ආයතන. නමුත් අපි ඒ කියපු වෙළඳසැල පිළිබඳව අපි සොයලා බලන්නම් අර පෞද්ගලික අංශයේ ආයතනය ලබා ගන්න ප්‍රථම. ඊට අමතරව එතුමා කිව්වා මේ භාණ්ඩ ප්‍රමාණය දැන්ට අපේ ආයතනයේ අපි භාණ්ඩ ප්‍රමාණ 3500ක් විකුණනවා. ඉතින් නමුත් අපි ක්‍රමක්‍රමයෙන් මේ භාණ්ඩ ප්‍රමාණය වැඩි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒතකොට ඒ කියපු දේවලුත් ඉස්සරහට මම හිතන්නේ අපිට විකුණ ගැනීමේ හැකියාව ලැබෙවි. මම හිතන්නේ සුසිරි පෙරේරා මහත්මයා දැන් බොහෝ දෙනෙක් අපි හුරු වෙලා ඉන්නේ එකම තැනකින් සියලු දේවල් අරගෙන එතනින් ඉවත් වෙන්න. මම හිතන්නේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද විදිහටත් ඉදිරියේදී මේවා දියුණු වෙනවා නම් හොඳයි කියලා හිතනවා ඇති. ඔවුන් මේ පිළිබඳව යෝජනා කළා. ඔන්න ඔබට හැකියාවක් තිබෙනවා මේ පිළිබඳව සිතා බලලා ඉදිරි ක්‍රියාමාර්ග ගන්නට. සතොස පිළිබඳව කතා බහ කරනකොට විශේෂයෙන්ම වැටලීම් පිළිබඳවත් කතා බහ කරන්න ඕන. පහුගිය දිනවල මේ සහල් තොග සොයා වැටලීම් කටයුතු සිදු කරන ආකාරයක් පිළිබඳව අපිට දැනගන්න ලැබුණා. කොයි ආකාරයෙන්ද සතොස ඒ සඳහා සම්බන්ධ වෙන්නේ? ඇත්තනම ඒක සතොස ආයතනයේ නෙමේ ඒ සම්බන්ධයෙන් අපි අයිති වෙන්නේ වෙළඳ අමාත්‍යාංශයට. වෙළඳ අමාත්‍යාංශයට තවත් ආයතනයක් තියෙනවා පාරිභෝගික අධිකාරිය කියලා. ඒ පාරිභෝගික අධිකාරියෙන් තමයි මේ වැටලීම් කරන්නේ. දැනට මතයක් ගොඩනැගිලා තියෙනවා වර්තමානයේ තියෙන සහල් හිඟයට හේතුව වෙලා තියෙන්නේ මේ සංගවා තබාගෙන මිල වැඩි කිරීමේ උත්සාහයක යෙදෙනවා කියලා. මම හිතන්නේ ඒ සඳහා තමයි පාරිභෝගික අධිකාරිය විසින් මම හිතන්නේ මේ වෙනකොට වැටලීම් කරගෙන යන්නේ. මම හිතන්නේ ඒක සාර්ථක වේවි. මොකද ඊයේ අපිට දැනගන්න ලැබුණා මේ සහල් කිලෝ ලක්ෂයක් පමණ කිලෝ ලක්ෂයක් පමණ සංගවලා තිබිලා විලච්ඡ ප්‍රදේශයෙන් ලැබුණායි කියලා. සහෝදර ආයතනයක් විදිහට පාරිභෝගික සේවා අධිකාරිය සිදු කරන කාරණාව පිළිබඳව අපි මතක් විමසුවේ. ඒ පිළිබඳවත් ජනතාවට ප්‍රශ්න තිබෙන්නට පුළුවන්. ඇත්තටම එවැනි කාරණාවක් සිදු වෙනවද? කොයි ආකාරයෙන්ද ඒ පිළිබඳව තොරතුරු දැන කියාගන්න කියලා සිතන්නට පුළුවන්. ඒ පිළිබඳවයි අපි විමසුවේ. දැන් අපි සූදානම් වෙනවා තවත් අසන්නෙකුට අවස්ථාව ලබා දෙන්න. ආයිබෝවන් සුබෝදෑසනක් ඔබට. ආයිබෝවන් මාත්මයා. මම මේ මයංගනේ නගරයෙන් කතා කරන්නේ. ඔබතුමාගේ ගුවන්විදුලි යන්ත්‍රයේ හඬ මදක් අඩු කරලා අපිට කතා බහ කළා නම් වඩාත් හොඳින් ශ්‍රවණය කරන්නට හැකියාව ලැබෙනවා.
මේ මහත්මයා මේ මයංගන නගරයෙන් මම කතා කරන්නේ. ඉතින් මොකද මීට කලින් මේ සතුටක් තිබුණා මයංගන නගරේ. ඉතින් මොකද දැන් කාලයක් තිස්සේ අපිට සතුටක් නැහැ මයංගන නගරේට. මේ ලොකු නගරයක් මේ දන්නවනේ ඔබතුමා දන්නවා ඇති. ඉතින් හසලක තමයි තියෙන්නේ මේ සතුටක්. ඉතින් මයංගනලා හසලට ගිහිල්ලා එනවයි කියන්නේ බස් ගාස්තු බලුවම අපිට ලැබෙන ප්‍රතිලාභ කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ නේ. ඉතින් රජයෙන් කියලා අපිට ලැබෙන දේ අඩුවට ගන්න කිසිම දෙයක් නැහැ. අර කඩවල් තියෙනවා ඔක්කොම ඒගොල්ලෝ නිකම් ලොකු පාලනයක් ගෙනියන්නේ. එක මිල ගණන් තියෙන කඩවල් වල. ඉතින් අපි ලොකු මේ ප්‍රශ්නයකට වැටලා තියෙන්නේ බඩුවක් හාල් ටිකක් ගන්න ගියා එක ගණන් තියෙන්නේ මේ කඩවල් වල. ඉතින් අපිට ලොකු සහනයක් සතුටක් අපිට ලබා දෙන්න ඔබතුමාගේ කාරුණික අවධානය යොමු කරන්න කියලා මම ඉතාම බැලෑපැත්ත ඉල්ලනවා ඔබතුමාට. තෙරුවන් සරණයි. බොහොම ස්තුතියි ඔබතුමාට. මයංගන නගරේ අපේ අලවිසලක් තිබුණා. අපිට ඒක ගිය වසරේ වසා දැමීමට සිදු වුණා. ඒ ගොඩනැගිල්ලේ විශාල අඩුපාඩුකම් තිබිච්ච නිසා අපේ පාරිභෝගික මහතුන්ගෙන් තිබිච්ච දොස් මත නමුත් අපි ඉතා හැකි ඉක්මනින් මම හිතන්නේ අපේ ඊළඟට විවෘත කිරීමට බලාපොරොත්තු වෙන මේ අලෙවි ජාලයේ අලුත් අලෙවිසල් අතර මයංගන නගරය ප්‍රධාන තැනක් ගන්නවා. මම ඔබතුමාලගේ මේ දැක්ම තුලත් සටහන් වෙනවා මේ භාණ්ඩ ඉල්ලුමට අනුව සැපයීම ශාඛා ජාලය වර්ධනය කිරීම මෙයත් ඔබතුමාලගේ අරමුණක් විදියට සටහන් වෙනවා. ඒ වගේම අහන්නට කැමති මේ ශ්‍රී ලාංකික නිෂ්පාදක ජනතාව අතරට යැවීම තුලින් පාරිභෝගිකයන් අතර තවදුරටත් විශ්වාසය ගොඩනගා ගැනීමෙන් සාර්ථක සහ ඵලදායී සේවාවක් සැපයීම ඔබතුමාලගේ අරමුණ. මොනවද නව සිතුම් පැතුම් තියෙන මේ ජනතාව අතරට වඩාත් හොඳින් අපි මේ ආහාර ද්‍රව්‍ය මේ අරගෙන යන්නට ඕන ජනතාවගේ විශ්වාසය දිනා ගන්නට ඕන කියන කාරණාවට අලුතෙන් එක්වන දේවල් මොනවද මේ අලුත් සියවස තුළ සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ? අපි අලුතෙන් ඇති කරන්න බලාපොරොත්තු වෙන්නේ අර ඔබතුමා ඉස්සෙල්ලා කිව්වා වගේ සෑම දෙයක්ම එකම තැනකින් කරගත හැකි විදිහේ අලෙවි ජාල මාධ්‍යයක් ඇති කිරීම. එතකොට අපි ඉස්සරහට බලාපොරොත්තු වෙන සර්විසස් කියන්නේ වගේ දේවල් ඇතුළත් කරන්න. ඊට අමතරව අපේ අලෙවිසල් වල ප්‍රධාන අත්‍යවශ්‍ය භාණ්ඩ වලට අමතරව අනිත් ආහාර ද්‍රව්‍ය ඒ කියන්නේ එළවලු පළතුරු එතකොට ඊට අමතරව සැපිය හැකි අපිට දේශීය හැම භාණ්ඩයක්ම දේශීව නිෂ්පාදනය වෙන හැම භාණ්ඩයක්ම අපේ අලෙවිසල හරහා අලෙවි කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. දැන් කොවිඩ් වසංගතයත් එක්කම සුසිරි පෙරේරා මහත්මයා දැන් අනිකුත් ආයතනවල සේවකයන් සීමා කිරීම විශේෂයෙන්ම මේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුව ක්‍රියා කරන්නට කියන කාරණාව මත කරන නිසා දැන් ඔබතුමාලට මෙවැනි සේවාවක් සැපයීමට ප්‍රමාණවත් තරම් මේ සේවක පිරිස ඒ පිරිසම යොදා ගැනීමේ හැකියාවක් තිබෙනවා. මේ අභියෝගයත් කොහොමද ඔබතුමාලා ජයගන්නේ? ඔවුන් සම්බන්ධ කරගන්නේ? අපේ මේ වසංගතයේ පළමුව ඇති වුණ අවස්ථාවේ මාර්තු සහ අප්‍රේල් මාසවල අපේ 100%ක්ම සේවකයෝ සේවයට වාර්තා කළා. ඉතින් ඒ නිසා තමයි අපිට පුළුවන් වුණේ පළවෙනි සති දෙක ඇතුළත මේ වසංගතය සමග ආපු කිසිම ආහාර හිඟයකින් තොරව භාණ්ඩ බෙදා හැරීමට පුළුවන් වුණේ. ඉතින් අද වෙනකොටත් අද මේ ඇවිල්ලා තියෙන අවස්ථාව අනුව බැලුවත් even that lockdown කරපු area වල පවා අපේ සතුස එම්ප්ලොයිස්ලා අලෙවිසල් වල ඇතුළේ ඉඳන් ආහාර පැකට් කිරීමේ කාර්යය යෙදෙන. ඒ නිසා අපිට කිසිම බයක් නැහැ. අපේ සේවක මහතුන් 3800ක් ඉන්නවා. ඒ 3800 මේ වෙනකොට අපේ අලෙවි ජාලයේ වැඩ කරමින් පවතිනවා. කිසිම අඩුවක් නැහැ. නව තාක්ෂණික සේවාවන් තුළින් සේවක සුබසාධනය ඇති කරමින් තෘප්තිමත් කාර්යක්ෂම සේවක පිරිසක් බිහි කිරීම ඔබතුමාලගේ අරමුණක් විදිහට සටහන් වෙනවානේ. ඒ සඳහා තියෙන ක්‍රියාමාර්ග මොනවද? අපි අපේ සහෝදර සේවකයන්ට ප්‍රවර්ධන කටයුතු ට්‍රේනින් වගේ දේවල් ඉස්සරහට මේ වෙනකොට පටන් අරන් තියෙනවා. ඒගොල්ලන්ගේ දක්ෂතාව වර්ධනය කරන්න හොඳ පාරිභෝගික සේවයක් ලබා දීමේ අරමුණේ. ඒ නිසා මම හිතන්නේ
ඒ වගේ වැඩසටහන් ඉදිරියට දිගටම ක්‍රියාත්මක වෙවි. ඒ හරහා අපේ ප්‍රධාන අරමුණ අපේ සේවකයන්ගේ දක්ෂතාවල් සහ දැනුම් සම්භාරය මේ නූතන අලවිජාලයකට සරිලනසේ වර්ධනය කිරීම තමයි මම හිතන්නේ අපේ දැන් තියෙන සභාවතුමාගේ මේ කාර්යභාරය. කොවිඩ් වසංගතය හමුවේ ශ්‍රී ලංකාවේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා හැරීමේ වැඩපිළිවෙල සහ ආහාර නිෂ්පාදන ජාතික ක්‍රියාන්විතය පිළිබඳවයි අපි කතා බහ කරමින් සිටින්නේ. සුසිරි පෙරේරා මහත්මයා මේ පොල් ගැටලුව සම්බන්ධයෙන් කතා බහට ලක් වෙනවා. මේ පිළිබඳව කතා කළොත් එම සතුස් ආයතනයෙන් කොයි ආකාරයේ සම්පාදනයක් සිදු වෙනවද මේ පාරිභෝගිකයන්ට පොල් ලබා ගැනීමට මොන වගේ අවස්ථාව ලබා දීලා තිබෙනවා සාධාරණ මිලට සහ කොයි ආකාරයේද ඒ සැලසුම් තිබෙන්නේ? මේ වන විට රජයට අයත් වැවිලි සමාගම් වලින් අපහට පොල් ලබා දෙමින් පවතිනවා. අපි රටේ නියම කරලා තියෙන පාලන මිලට මේ වෙනකොට ප්‍රධාන නගරවල විශේෂයෙන් පොල් වලට තියෙන මේ විශාල ඉල්ලුමක් තියෙන්නේ බස්නාහිර පළාතේ. මොකද ගොඩක් අපේ පාරිභෝගික ජනතාව වැඩි එම පළාතේ. අපි මේ වෙනකොට අපේ ප්‍රධාන අලෙවි ජාලවල් වලට අලෙවිසල් වලට පොල් ලබා දෙමින් කටයුතු කරනවා. මම හිතන්නේ අපිට තව සුමානයක් දෙකක් යනකොට මේ හිඟතාවයට හොඳ මේ බෙදා හැරීම් මේ ප්‍රතිකර්මයක් යොදන්න පුළුවන් වෙයි. ඒ වගේම මේ කහ හිගයක් පිළිබඳව මතු කරන ගැටලුවටත් විසඳුමක් ඒ විදිහ ඉදිරියේදී අපිට ඒක මම දන්න තරමින් නම් රජය කහ ආනයනය සම්පූර්ණ නවත්තලා තියෙනවා. ඒ නිසා මම දන්න තරමින් ගොවි ජනතාව සහ පාරිභෝගික ජනතාව කහ නිෂ්පාදනය කිරීමෙන් පවතිනවා. මම හිතන්නේ තව මාස 6ක් විතර යනකොට මේ පස්සේ විසඳුමක් එයි කියලා බවට වෙනවා. ඒ කියන්නේ අපි අතින්ම අපේ දේශීය ගොවියා විසින්ම නිෂ්පාදනය කරන ලද දේවල් ටිකක් අපි ඉවසගෙන ඉඳලා ඒ නිෂ්පාදනම අපි පාරිභෝජනය කරන්නට අපිට හැකියාව ලැබෙවි ඉදිරියේදී. අපි වඩාත්ම අවධානයට ලක් කළ යුතු දේ තමයි සුසිරි පෙරේරා මහත්මයා අපි කොයිතරම් ආහාර අපිට තිබුණත් හැබැයි ඕනම දෙයක අපි කොයිතරම් අතිරික්තයක් තිබුණත් සුරක්ෂිත කරන්නේ නැත්නම් අර පිරිමිස්මත් නැත්නම් අපිට යම් යම් කාලවලදී පාරිසරික වශයෙන් භූගෝලීය වශයෙන් ඇති වෙන ප්‍රශ්නවලදී අපිට ගැටලු මතුවන්නට පුළුවන්. ආහාර සුරක්ෂිතතාවය කියන එක අපි කොහොමද නිවසින්ම ආරම්භ කරලා මේක පුළුල් ක්‍රියාමාර්ගයක් බව අවබෝධ කරගත යුත්තේ? ඔව් දැන් ආහාර සුරක්ෂිතතාවය සඳහා මම හිතන්නේ රජය විසින් අපිට මේ කියලා තියෙනවා විශේෂයෙන් හාල් සංචිත පවත්වාගෙන යන්න කියලා. ඒ සඳහා මම හිතන්නේ අපේ ගබඩා පාසුකනුත් තියෙනවා. ඒ කියන්නේ ආහාර කොමසාරිස්ට අයිති වේයන්ගොඩ තියෙන විද්‍යාත්මකව තනන ලද ආහාර ගබඩා. අපි මේ වෙනකොට උත්සාහ කරමින් පවතින ආහාර සංචිතයක් ඉස්සරහට එන උත්සව සමයට මුහුණ දීමේ අරමුණින් මෙට්‍රික් ටන් 25000ක ආහාර සංචිතයක් පවත්වාගෙන යන්න. දේශීය ගොවියටත් අපි පණිවිඩයක් ලබා දෙමු මේ ආහාර සුරක්ෂිතතාවය නැත්නම් ආහාර නිෂ්පාදන ජාතික ක්‍රියාන්විතයට ඔබට හැකි ආකාරයෙන් කොහොමද උන් දායක විය යුත්තේ? ඉතින් මම හිතන්නේ සමහර නිෂ්පාදනය කරන ආහාර ද්‍රව්‍ය ඒ වෙලාවේදී මේ අතිරේකයක් තියෙනවා නම් වෙළඳ පොලේ මම හිතන්නේ ගොවියා විසින් යම් කිසි ක්‍රියාමාර්ගයක් ගත යුතුයි මේ ටික කාලයකට හරි ආරක්ෂකව තියාගන්න. ඒ හරහා තමයි මම හිතන්නේ නාස්තිය අඩු කරලා ඕනට හොඳ මිලක් ලබා ගත හැක්කේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් මේ ලෝක ආහාර දිනය නිමිත්තෙන් මෙලෙස සටහනකුත් තබනවා. එයත් මතක් කරන්නට කැමතියි. අපි වැඩසටහන සමුගන්නට පෙර ඉවතලන දණ්ඩක් වොද ලියලන අපගේ මේ මහ පොළව ආහාර භෝග නිෂ්පාදනාගාරයකි. ඈත අතීතයේ පටන් අපගේ හෙළදරුවන් හා මුතුන් මිත්තන් විසින් හඳුන්වා දුන් ආහාර රටාවන් තුලින් රෝගාබාධයන් මේ මහ පොළොවින් තුරන් විය. එවන් ආහාර රටාවකට හිමිකම් කියන අප සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය තුළින්ද දේශීය ගොවියා හා දේශීය ආහාර නිෂ්පාදනය නගා සිටුවීමට
කටයුතු කරන්නෙමු කියලා සඳහන් කරලා තිබෙනවා. එහෙමනම් මේ ප්‍රාර්ථනාවත් ඒ සිතුවිල්ලත් එක්කම අපි අද වැඩසටහනෙන් සමුගෙන යන්නටයි සූදානම් වන්නේ. කොවිඩ් වසංගතය හමුවේ ශ්‍රී ලංකාවේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා හැරීමේ වැඩපිළිවෙල හා ආහාර නිෂ්පාදන ජාතික ක්‍රියාන්විතය පිළිබඳවයි කතා බහ කළේ. සතොස් ආයතනයේ මූල්‍ය අංශයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී සුසිරි පෙරේරා මහතා අප සමගින් සම්බන්ධ වුණා. බොහොම ස්තුතියි ඔබතුමාට. අද සුභාරති අපේ කණ්ඩායම අධීක්ෂණය කළ වැඩසටහන ඉන්දික ජයරත්න, සම්බන්ධීකරණය කළේ සුධර්මිකා විජේරත්න, තාක්ෂණික දායකත්වයේ ප්‍රභා වීරසූරිය, මුහුණු පොත ඔස්සේ බෝ සම්බන්ධ කරා ජගත් කිත්සිරි නවරත්න, වැඩසටහන නිෂ්පාදනය කරමින් ඉදිරිපත් කළ මම ශාන්ති වීරසිංහ. ආයුබෝවන් ඔබට. වෙලාව උදැසන 8යි.